අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා 2022 7 වෙනි මාසයේ 12 වෙනි අඟහරුවාදා දවසේ අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් ජාතික පුවත්පත් සියල්ලම පහේ අද දවසේ අපිට මැදිරියට ලැබිලා තියෙන වෙලාවක ඒ සියලු පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඇතුල් පිටුවල තිබෙන ඔබට වටින තොරතුරු බොහොමයක් රැගෙන එන්න තමයි අද දවසේ සුපුරුදු හිතවත්කමින් මේ සූදානම් වෙලා ඉන්නේ. එhmenan අපි ඔබට ආරාධනා කරනවා විශ්වාසයෙන් යුතුව රැඳෙන්නට කියලා සියත පත්තරයේ සමගින්. අපි අද දවසේ මුලින්ම යන්න සූදානම් වෙන්නේ අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල කිහිපයක් තිබෙනවා. ඒ අතරින් මුල්ම සිරස්තලයට අපි අවධානය යොමු කරමු. පාර්ලිමේන්තුව 15 වෙනිදා රැස් වෙයි කියලා තමයි කියන්නේ. නව ජනපති පත්වන ඡන්දය 20 වනදා. නව ජනපති වෙනුවෙන් නව යෝජනා කැඳවීම 19 වෙනිදා කියලාත් එහි සඳහන් වෙනවා. කතානායක ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී පක්ෂ නායකයෝ එකඟ වෙති කියලා තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. ඒ සමගම එහි තවදුරටත් සඳහන් වෙන සිරස්තල කිහිපයකට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාපති රටින් පිට බව කියුනේ වැරදීමකින්. ජනපති රටින් පිට බව කියුනේ වැරදීමකින්. කතානායකයි එහෙම කියන්නේ. අද පුවත්පත කළපු විමසීමකට එහෙම කියනවා කියලා තමයි අද පුවත්පත ප්‍රකාශ කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව ගිය බව BBC පුවත් සේවයට තමා සිදු කළ ප්‍රකාශ වැරදීමකින් ප්‍රකාශ වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසී. ඒ සම්බන්ධයෙන් අද පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙරට තුළ සිට තමා සමග දුරකථනයෙන් සම්බන්ධ වන අතර ඔහු සිටින ස්ථාන නිශ්චිතව කිව නොහැකි බවද කතානායකවරයා පැවසී කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. මේ අතර ජනාධිපතිවරයා රටින් බැහැරව ගිය බවත් නැවත හෙට ලංකාවට පැමිණෙන බවත් BBC පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා සඳහන් කර තිබුණි. මාර ප්‍රශ්නයක් වෙලා තියෙන ඉතින් නේද මේ විදිහට මේ රටේ ප්‍රධානීන්ට රටේ බලය මෙහෙවන පිරිසට මේ විදිහට වැරදෙනවා නම් ඒක මාර ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හිතා ගන්න බැරි තත්ත්වයක්. මොකද ඔයිට පහුගිය දවස්වලත් අපි දැක්කා විවිධ රාජ්‍ය නිලධාරීන්ට එහෙම ලොකු වැරදීම් සිද්ධ වෙනවා. වැරදි ප්‍රකාශ කරනවා. පස්සේ ඒවා ඉල්ලා අස් කර ගන්නවා. රටකට ඉතින් මෙහෙම වෙනවයි කියන එකට අරුමයකුත් නැහැ. මේ තරම් වැරදෙන්න ගත්තාම මේ වගේ පිරිසට. අපි යමු තවත් සිරස්තල කිහිපයකට. මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධියට STF SSP රොමේෂ්ගේ වැඩ තහනම්. තවත් සිරස්තලයක්. මාධ්‍යවේදීන් පිරිසකට පහර දීමේ සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ කියලා සඳහන් කරනවා. පසුගිය 9 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්න ඇති වූ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට මේ ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පහර දී ඇත. යනුව පහර දීමේ සිද්ධිය හා පහර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා මත මෙම පොලිස් නිලධාරියාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කර තිබේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරතුරේදී අද දවසේදී අද පුවත්පත ඉදිරිපත් කරනවා ඡායාරූප ප්‍රවෘත්තියක්. ඊයේ දවසේදීත් අපිට ගොඩක් වෙලාවට පුවත්පත්වල තිබුණේ ඡායාරූප ප්‍රවෘත්තිත් එක්ක ඉදිරිපත් කරන සිරස්තලයන්. අද දවසේදී අද පුවත්පතත් ඉදිරිපත් කරනවා එවැනි ඡායාරූපයක්. ජනපති මැදුරේ දේපළවලට හානි කියලා තමයි ඒ සඳහන් කරන්නේ. ජනාධිපති මැදුරේ ඉදිරිපිට අති විශාල ජනකායක් එකතු වෙලා ඉන්න ආකාරයත් ඒ වගේම යම් භාණ්ඩවලට හානි කරලා තිබෙන ආකාරයත් දක්වන ඡායාරූප මේ විදිහට දකින්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ අරගලයට එකතු වුණු සාමකාමී අරගලයක් බවට මේ පත් කරගෙන හිටපු ජනතාව විශේෂයෙන්ම තරුණයින් මේ දේපල ආරක්ෂා කරගන්නට ලොකු වෙහෙසක් මහන්සියක් ගත්තා කියන එක ඒ තැන්වල හිටපු අපිට දකින්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඔවුන් ඊට පැය කිහිපයකට පස්සේ විශේෂයෙන්ම පුවරු පවා සකස් කරමින් මේ දේවල් ජනතාවගේ බදු මුදලින් ඉදිකරගත්ත දේවල් ලබාගත් දේවල් මේවා ජනතාව සතු දේවල්. ඒක නිසා මේවා බලන්න ඕනෑ තරම්. නමුත් මේවා විනාශ කරන්න එපා. මේවා හොරකම් කරගෙන යන්න එපා. මේවා ආරක්ෂා කරගන්න කියන දේවල් ජනතාව දැනුවත් කරන්නට ලොකු වෙහෙසක් ගත්ත ආකාරය අපිට දකින්න ලැබුණා. නමුත් කිහිප දෙනෙකුගේ නොමනා හැසිරීම එක්ක මෙවැනි දේවල් සිද්ධ වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශකුත් අද පුවත්පතෙන් අපි උපුටා ගන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීමේ මූලික පියවරට වසරක් ගත වෙනවා. රටට අවශ්‍ය සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දීමට සූදානම් අගමැති රනිල් වික්‍රමසිංහයි එහෙම කියන්නේ. ලිට්‍රෝ ගෑස් බෙදීම ආරම්භයි. සිලින්ඩරයක් රුපියල් 50කින් ඉහළට ගෑස් ගන්න මේ මාසයේ විදුලි බිල ඕනෑ. ඒක යම් තාක් දුරකට සාර්ථක ක්‍රමවේදයක් බවට පත් වෙයි. මොකද මේ
එක පුද්ගලයන් එහෙම නැත්නම් ජාවාරම් විදිහට මේ වෙලාවේදී ගෑස් ලබා ගන්නට උත්සාහ කරන පිරිසකුත් ඉන්නවායි කියන එක අපි දන්න කාරණයක්. මොකද තෙල් වලට වෙලා තියෙන ප්‍රශ්නයම ගෑස් වලටත් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ගෑස් ලබා ගන්නවා නම් මේ මාසයේ විදුලි බිලක් අවශ්‍ය වෙනවා. එක නිවසකට එක ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නට. හැබැයි ඉතින් ඒ තුලත් යම් ප්‍රශ්නකාරී ගැටලු තියෙන්නට පුළුවන්. එක නිවසක පවුල් කිහිපයක් ජීවත් වෙනකොට එක විදුලි බිලක් එන තැනකට අවශ්‍ය ගෑස් ලබා ගැනීමේදී යම් ප්‍රශ්නකාරී ගැටලුවක් තියෙන්නට පුළුවන්. නමුත් යම් මට්ටමකට හෝ මේ විසඳා ගන්නට යම් ක්‍රමවේදයක් ආරම්භ වෙලා තිබෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. ගෑස් ගන්න මේ මාසයේ විදුලි බිලක් ඕනෑ කියන කාරණාව. ජනපති ධූරයට සජබෙන් සජිත් මද්දුම බණ්ඩාරගේ යෝජනාව ෆොන්සේකා ස්ථීර කරයි. ඒ විදිහට තමයි ජනපති ධූරය පිළිබඳව කතා බහ කරනකොට ඒ සඳහා දැන් යම් නාම යෝජනා ඉදිරිපත් වීමක්, නම් ඉදිරිපත් කිරීමක්, ඒත් එක්කම මේ කියන කාරණාවල් සියල්ලත් එක්ක යම් තරගකාරී බවක් වර්තමානයේදී දකින්න ලැබෙනවා. මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන්නේ මේ ධූරය සම්බන්ධයෙන්. ජනපතිගේ නිල නිවේදනයේ කතානායක හරහා පමණයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කතානායකවරට දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතා විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි කියලා සටහන් කරනවා. එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණික ඉල්ලා සිටින බව දෙම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔව් ඒ විදිහට ඒ කාර්යාලයෙන් ප්‍රකාශ කරනකොට හැබැයි මේ සමහර ප්‍රකාශයන් BBC යට වගේ කියන දේවල් එක්ක බලනකොට එහෙම පස්සේ වෙනස් කරගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි යනතුරු සූදානම් වෙනවා තවත් සිරස්තලයකට. දේශපාලන අස්ථාවරත්වයේ IMF සාකච්ඡාවලට බාධාවක් එහෙම කියන්නේ මහ බැංකු අධිපතිවරයා. ඩීසල්, බොරතෙල් හා දැවිතෙල් නැව් 3ක් 11 වෙනිදා සිට 17 කාලයේදී ඒ විදිහට තමයි ඒ සිරස්තලයේ ඉදිරිපත් වෙන්නේ. බලශක්ති අමාත්‍යවරයා කංචන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් විදිහට නවෝදයා පවනි අද පුවත්පතට වාර්තා කරනවා. එහි තවදුරටත් සඳහන් වෙනවා ඉන්ධන නෞකා 3ක් මේ සතිය තුළ කොළඹට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. යනුව ඩීසල් රැගත් නෞකාවක්ද අද සිට 15 වෙනිදා අතර කාලයේදී මෙරට ළඟා වීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි කියලා තමයි කියවෙන්නේ. බොරතෙල් නෞකාවක් මේ මාස 14 සහ 16 අතර කාලයේදීද දැවිතෙල් නෞකාවක් මේ මාසයේ 15 සහ 17 අතර කාලයේදීද මෙරට ළඟා වීමට නියමිත බවත් එම නෞකා කොළඹ පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මේ මාස 17 සහ 19 කාලයේදී ළඟා වීමට නියමිත පෙට්‍රල් නෞකාව සඳහා ඉතිරි මුදල් අද ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තමමින් මෙම තොරතුරු අනාවරණය කළේ කියලා තමයි සටහන් වෙන්නේ. දැන් 17 සහ 19 අතර එන දේවල් වලට එන නැව් වලට මුදල් ගෙවන්න අවශ්‍යයි කියලා කියනවා. ඉතින් මුදල් ඊට පස්සේ ළඟට ආවට පස්සේ දන්නේ නැහැ කියලා. එහෙමනොත් එහෙම වෙන්නේ අර පහුගිය කාලේ වල සිද්ධ වුණා වගේම අමතර මුදලුත් ගෙවමින් ඒ දේවල් වලට කාලය දික්වීම නිසා අමතර ගාස්තු වලිනුත් අපිට තවත් බරක් එකතු වෙයිද දන්නේ නැහැ. නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව සජිතුත් කියනවා කියලා සිරස්තලයක් අද දවසේදී ඉදිරිපත් කරනවා අද පුවත්පත. රටේ පාලනය බාර ගැනීමට අනුර සූදානම් කියලා තවත් සිරස්තලයක් එකතු වෙනවා. රට බාර ගන්න දැන් ගොඩක් කට්ටිය ඉන්නවා. අනුර චම්පික විශේෂ සාකච්ඡාවක් කියලත් තවත් සිරස්තලයක් තියෙන්නේ. ඒ දෙන්නගේ ඡායාරූපිකුත් එක්ක මෙන්න මේ විදිහට අනුර සහ චම්පික විශේෂ සාකච්ඡාවක්. හමුදාව අරගල කරුවන්ට වෙඩි තිබ්බේ නැහැ. වෙඩි තිබ්බේ අහසට හා පැති බැම්මටයි කියලා තව සිරස්තලයක් එකතු කරනවා. මේ සිරස්තලය ගැන කතා බහ කරනකොට දවසේ සියලුම ජාතික පුවත්පත්වල මේ වෙඩි තැබීම් හා සම්බන්ධ කාරණා දවසේදී ඉදිරිපත් කළා තිබෙනවා. ඒ අනුව හමුදාව අරගල කරුවන්ට වෙඩි තිබ්බේ නැහැ කියන කාරණාව තමයි අද දවසේ තියෙන සිරස්තල වලින් සියල්ලම වගේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේ අද පුවත්පතට අපි අවධානය යොමු කරනකොට ප්‍රධාන සිරස්තල මුල් පිටුවේ සිරස්තලව සමග කතා බහ කරන්නට තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය අද දවසේදී විශාල සිරස්තලයක් විදිහට ලොකු අකුරෙන් සටහන් කරන්නේ නව ජනපතිවරයෙකු පත් කරන්න පාර්ලිමේන්තුව 15 වෙනිදා රැස් වෙයි. නාම යෝජනා 19 ඡන්දය 20. ඒ කියන්නේ තව සතියක කාලයක් තියෙනවා 19 වෙනිදාට 19 වෙනිදාට තමයි මේ නාම යෝජනා පිළිබඳව කටයුතු කිරීම සිදු වෙන්නේ. ඡන්දය පැවැත්වෙන්නේ ඊට පසු වෙනිදා. ඒ කියන්නේ
20 වනදාට කියලා තමයි මේ තොරතුරේ කරුණු කාරණා ඉදිරිපත් වෙන්නේ. අපි මේ පිළිබඳව අද පුවත්පතත් එක්ක ටිකක් වැඩිපුර තොරතුරු කතා බහ කළා. ඒ නිසා අපි ඉතුරු සිරස්තල වලට යන්න සූදානම් වෙනවා. ජනපති දුහුරයට සජබේන් සජිත් ඔහුගේ චාරිත්‍රකුත් එක්ක අද දවසේ එයත් ඉදිරිපත් කරනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතාගේ චාරිත්‍රකුත් එක්ක තවත් සිරස්තලයක් අනිත් අයගේ සහාය නැතිව අපට පාලනය බලෙන් ගන්න බෑ. අනුරාධා හේරත් තොරතුරු වාර්තා කරනවා. වෙඩි තිබ්බේ විරෝධකරුවන්ට නෙවෙයි යුද හමුදාව තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. චාමර අමරසූරිය තොරතුරු වාර්තා කරනවා. මේ අර කියන්නේ අපි අද පුවත්පතේදී ඔබට අවසානයේ ඉදිරිපත් කළා වගේ වෙඩි තිබ්බේ විරෝධකරුවන්ට නෙවෙයි පැති බැම්මට සහ අහසට වෙඩි තිබ්බයි කියන කාරණාව තමයි කියන්නේ මේ තත්ත්වය පාලනය කරගන්නට. ඒ සමගම අද දවසේදී අග්‍රාමාත්‍යවරයාගේ චාරිත්‍රකුත් එක්ක තවත් සිරස්තලයක් වාර්තා කරනවා මව්බිම පුවත්පත. මම තනතුරේ සිටින්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටයි. මට තිබුණු එකම ගෙදරත් ගිනිබත් කළා. මට තිබුණු ලොකුම ධනය පුස්තකාලයත් විනාශ කළා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අබේ වෙනුවෙන් අද ශෝක දිනයක් ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මේ යාම සම්බන්ධයෙන් ඊයේ දවසේදීත් අපි අපිට ලැබුණු සැනින් ඒ ප්‍රවෘත්තිය ඔබ වෙත ගෙනාවා සිත පත්තරය තුලින්. අදයි ඒ ප්‍රවෘත්තියක් විදිහට පත්තරවල ඉදිරිපත් වෙන්නේ. අබේ වෙනුවෙන් අද ශෝක දිනයක්. මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට මේ ආණ්ඩුව විසින් රජය විසින් ප්‍රකාශයටපත් කළ තිබෙනවා දවස ශෝක දිනයක් බව. රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩගුමු කරලා තියන්න කියලා තමයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ. නමුත් අද දවස නිමාඩු දිනයක් නොවන බවත් ඒ මාධ්‍ය ලිපිය තුල සඳහන් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශය තුල සටහන් කරලා තිබෙනවා. යූරියා බෙදීම අද ආරම්භයේ සියලුම පුවත්පත් වාර්තා කරන තවත් සිරස්තලයක්. ඉන්දියා රජය විසින් ලබා දීලා තිබෙන යූරියා පොහොර තොගය බෙද හැරීමේ කටයුතු අද පටන් ආරම්භ වෙනවා කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. ඉදිරියේදී ගොවි ජනතාවට අවශ්‍ය යූරියා එලෙසින් බෙදා හරිනට අද දවසේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ලංකාවට හමුදාව වෙන කතාව ගැන ඉන්දියාවෙන් නිවේදනයක් මේ සිරස්තලයේ මව්බිම පුවත්පත කියනකොට සියලු පුවත්පත් මෙයත් වාර්තා කරනවා. විශේෂයෙන්ම පුවත්පත් වලින් අද දවසේ වාර්තා කරන්නේ ඉන්දියාවෙන් මේ නිවේදනය යොමු කරන්නේ ලංකාවට ඉන්දියා හමුදාවක් එවීමක් සිදු වෙන්නේ නැහැයි කියන කාරණාව සම්බන්ධව. ලිට්‍රෝ 50කින් නැගේ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50කින් ඉහළ දමා ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. ඒ අනුව රුපියල් 4860ක් ලෙස පැවති ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය මිල 4910 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියන කාරණාවයි මේ කියවෙන්නේ. ජනපති හෙට යන බව අගමැතිට දැනුම් දෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ සිදුවරෙන් හෙට බදාදා දවසේදී ඉවත් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ උදේ දැනුම් දුන් බව අගමැති මාධ්‍යාංශය මව්බිමට ප්‍රකාශ කරා කියලා මව්බිම පුවත්පත අද දවසේ කියනවා. ඒ සමගම අද දවසේදී වක්මුල්ලේ උදිත හිමියන්ගේ ඡායාරූපයකුත් එක්ක තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. උන්වහන්සේ මොනවද ප්‍රකාශ කරන්නේ කියලා අපි බලමු. රනිල්ුත් වහාම ඉවත් වන බව ප්‍රකාශ කළ යුතුයි. මේ මොහොතේ රටේ සිටින්නේ රටේ අගමැති නොව පොතේ අගමැති කෙනෙක් බැවින් රනිල් වික්‍රමසිංහද සිය ධූරයෙන් ඉවත් වන බවට කඩිනමින් ප්‍රකාශ කළ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති වක්මුල්ලේ උදිත හිමියෝ අවධාරණය කරයි කියලා තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. යතරතුර සිරස මාධ්‍යවේදීන්ට පහර දුන් SSBගේ වැඩ තහනම්. අද දවසේ මෙයත් සියලුම පුවත්පත් තමන්ගේ මුල් පිටුව තුල වාර්තා කරන කාරණාවක් බවට පත් වෙනවා. ජනමාධ්‍යවේදීන්ට පහර දීම එය සමස්ත ජනමාධ්‍යවේදීන්ට කරපු පහර දීමක් ලෙසයි අපි සලකන්නේ. සිරසට පහර දුන්නු මේ පහර දීම සම්බන්ධයෙන් අපි දිගින් දිගටම තොරතුරු වාර්තා කරා සහ මේ පිළිබඳව හෙලා දැක්වීම අපි සිදු කරනවා. අද දවසේදී ප්‍රකාශ කරන්නේ සිරස මාධ්‍යවේදීන්ට පහර දුන් SSPගේ වැඩ තහනම් කරලා තිබෙනවා කියන කාරණාව. තෙල්මිලේ ඇත්ත කතාව මොකක්ද? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ අනුව මේ කාරණාව ටිකක් මේ දවස්වල සමාජයේ කතා බහට ලක් වෙන ටිකක් විශේෂම කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවට ගමන් කරමින් මේ තොරතුරු පිළිබඳව තවත් තොරතුරු හොයලා බලන්න. තෙල්මිලේ ඇත්ත කතාව මොකක්ද කියන කාරණාව.
යනු එහි සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඉන්ධන මිල පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යාලය සහ රේගු අධිකාරිය ඉදිරිපත් කරන දත් අතර විශාල පරස්පරයක් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයත් පෙන්වා දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රේගු දත් වලට අනුව රජයේ බදුද ඇතුළුව සියලුම ඉන්ධන වර්ග රුපියල් 300කට අඩුවෙන් ලබා දිය හැකි වූද භූමි තෙල් හරහනකුත් ඉන්ධන වර්ග රුපියල් 470කට අඩු කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික සමාගම් ලීටරයකින් රුපියල් 200කට වැඩි ලාභයක් ලබන බව ඒ සංගමය ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය විගණනාධිපතිවරයා විගණනය කළ යුතු බවත් එය පැහැර හැරීමෙන් මහ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කරලා තිබෙනවා කියලා මෙහි සඳහන් වෙනවා. සියලුම ඉන්ධන වර්ග වලින් රුපියල් 200ක් අඩු කර පාරිභෝගිකයට සහනයක් ලබා දීමට හැකියාව තිබෙදී පාරිභෝගිකයා සූරා කැමට ඉඩදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිහඬව බලා සිටින බවත් සභාපතිවරයා සඳහන් කරා කියලා තමයි කියන්නේ. අවසාන වශයෙන් එහි සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඉන්ධන මිල නියාමනයට ලක් කර සත්‍ය මිල තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පත් කරන්නයි බලධාරීන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් වෙන්නේ. කෝප් කමිටුව තුළදී ඇති වූ අදහස් දැක්වීමකුත් එක්ක මේ පිළිබඳව සමාජයට කරලියට පැමිණියා. ඒ තා හොඳ තත්වයක්. මොකද ජනතාව ඒ තරම් අතිශීරුතාවයට අපහසුතාවයට මේ තරම් උද්දමනයකට මුහුණ දීලා ඉන්න වෙලාවක ආර්ථික අපහසුතාවයකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ විදිහට සිදු වෙනවා නම් ඒිනුත් මුදවා ගැනීමට මෙවැනි අදහස් ප්‍රකාශ වීම සහ මේ දේවල් පිළිබඳව සොයා බැලීම ඉතාමත් වටිනවා. තෙල් මිලේ ඇත්ත කතාව මොකක්ද? එයයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක මව්බිමත් දවසේ ඉදිරිපත් කරන තවත් සිරස්තලයක් බවට පත් වෙන්නේ ඔවුන්ගේ මුල් පිටුව තුල. අපි සූදානම් වෙනවා මේ සියලු කාරණාත් එක්ක තවත් සිරස්තල දෙකකට ඉතා ඉක්මනින් ගමන් කරන්නට විරාමයකට පෙර ආතුව ජනමතයට හිස නමන්න මහා නාහිමිවරු පක්ෂ නායකයින්ට කියයි කියලාත් අද දවසේ මව්බිම පුවත්පත ප්‍රකාශ කරනවා. මහා නාහිමිවරු ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා. ඒ වගේම පාප් වහන්සේ ට්විටර් පණිවිඩයකින් කියනවා ශ්‍රී ලංකාවේ දුප්පතුන්ගේ කඳුළු නොතකා හරින්නට එපයි කියලා. ওই විදිහටයි අද දවසේ මව්බිම පුවත්පතේ සහ අද පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධානම සිරස්තල ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. තවත් පුවත්පත් ගණනාවක් තිබෙනවා අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබ වෙත ගෙනෙන සිත පත්තරයේ සමගිනුයි අපි රැඳලා ඉන්නේ. විශ්වාසයෙන් රැඳලා ඉන්න අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් සඳහා. ශ්‍රී ලංකේය විශ්වාසනීය පුවත්පත් වැඩසටහන සිත පත්තරයේ සමගින් යලිත් අපි සජීවීව අපි දිවයින පුවත්පතටයි දැන් අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් තිබෙනවා. එයින් එකක් අග්‍රාමාත්‍යවරයා සම්බන්ධව අනිත් එක ජනාධිපතිවරයා සම්බන්ධ කාරණාවන් ඉදිරිපත් කරන්නේ. අපි යනවා මුලින්ම අග්‍රාමාත්‍යවරයා කියන කතා කිහිපයකුත් එක්ක සිරස්තල ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට. මගේ එකම වස්තුව පුස්තකාලයයි. ලංකාවෙත් පිටරටත් මට තිබුණු එකම ගෙදරත් ලොකුම ධනයත් මට නැති වුණා. මම අගමැතිකම බාරගත්තේ ජනතාවගේ දුක දැක්ක නිසායි. දවසෙන් දෙකෙන් ආර්ථිකය හදන්න බෑ. ජනතාව විඳින දුකට සමාව ඉල්ලුවා. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් කියලා තමයි ඒ සිරස්තලය ඉදිරිපත් කරන්නේ. ඊළඟ සිරස්තලයට අපි යන්න සූදානම් වෙන්නේ. ප්‍රභූ චොපර් දෙකක් ඊයේ කටුනායකට බස්සලා ඒ සමගම තියෙනවා තවත් සිරස්තල කිහිපයක් වෙන්න මේ විදිහට එකතු වෙනවා. මට උනේ වැරදීමක් ජනපති රටේ ඉන්නවා කතානායක කියයි. ජනපතිවරයා රටේ නැති බවට තමා කලින් කළ ප්‍රකාශයක් අත්තරද්දක් බවක් ජනාධිපතිවරයා රටේ සිටින බවත් කතානායක මහින්ද අබේවර්ධන මහතා ඊයේ පැවසීයේ කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. හරි අපූර්ව වැරදීම් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. යතරතුර කඳුළු ගෑස් ප්‍රහාරය නතර කරන්න ජිනීවා කොමසාරිස් රජයට දන්වයි කියලා තොරතුරක් වාර්තා කරලා තිබෙනවා. මේ අරගල භූමි වලට කාර්යකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර නතර කරන්න කියලා ජිනීවා කොමසාරිස් රජයට දන්වයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ඒ සමගම තවත් ඡායාරූපයකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා ඊයේ දවස සම්බන්ධයෙන්. ඊයේත් කොළඹට ජන ගඟක් ජනාධිපතිගේ ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය නරඹන්නට ඊයේත් අතිවිශාල පිරිසක් පැමිණියා කියන කාරණාව සහ ඔවුන් දිගු පෝලිම් වල රැඳී සිටමින් දැන් මේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් වලට අමතරව මේ තැන් නරඹන්නටත් ලොකු පෝලිමක ඉඳලා මිනිසුන් පොර කමින් මේ ස්ථාන දැක බලා ගන්නට මේවට ඇතුළු වෙනට ගන්න උත්සාහය පිළිබඳව තමයි මේ වාර්තා කරන්නේ ඡායාරූපකුත් එක්ක. ඒ සමගම අපි තවත් සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. දේව ඉන පුවත්පතෙන් සර්වපාක්ෂික රජයකට එකඟ වූ වහාම ඉල්ලා අස්වීමට අගමැති
ඇමතිවරුන් සූදානම්. සර්වපාක්ෂික රාජ්‍යයකට එකඟ වූවහම ඉල්ලා සිටීමට ඇමතිවරුන් සූදානම් කියන තොරතුර ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරනවා දිවයින පුවත්පතට. ජනපති ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ විදිහට කියන්නේ අග්‍රාමාත්‍යවරයා එයත් අද සිරස්සලයක් විදිහට මුල් පිටුවට එකතු කරනවා දිවයින පුවත්පත. මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය STF SSP ගේ වැඩ තහනම්. ඔහුගේ චාරිකකුත් එක්කයි තොරතුරු ඉදිරිපත් කරන්නේ. ජනපති අගමැති ඉවත් වන්න සෞඛ්‍ය වෘත්තීය සමිති අද විරෝධතාවයේ. යලිත් විරෝධතාවයන් පටන් අරගෙන අගමැති සහ ජනාධිපති ඉවත් වෙන්නට කියලා සෞඛ්‍ය වෘත්තීය සමිති විරුද්ධතාවයට එකතු වෙලා තිබෙන්නේ. අරගල භූමියෙන් සහ අපෙන් නැගෙන්නේ එකම හඬයි අනුර කුමාර දිසානායක එහෙම කියනවා. සිරිවන්ත රත්නසේකර තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පතට. ජනපතිගේ පණිවිඩ කතානායක විසින් පමණයි ජනාධිපති කාර්යාලයයි ඒ කියන්නේ අපි මේ පිළිබඳව කතා කරා පසුගිය විරාමයට පෙර ආතු පුවත්පත් ගණනාවකුත් එක්ක. ඉන්දියාවේ සැබළුන් ලංකාවට එවන පුවත් බොරු ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය ඒ විදිහට ප්‍රකාශ කරනවා. උපාලිද සේරම් තොරතුරු වාර්තා කරනවා. ලිටර ගෑස් බෙදීම ආරම්භයි කිලෝග්‍රෑම් 12.5 මිලියන රුපියල් 50කින් ඉහළට. ලිටර සමගම රෝහල් හෝටල් ආදාහනගාර සහ මහ ජනතාව සඳහා ඊයේ සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කළේ. අතර කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබේ කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී තවත් එක සිරස්තලයකට ගමන් කරන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතේ. මැති සභය 15 වෙනිදා රැස් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුරේ හෙට 13 වෙනිදා දින ඉල්ලා අසුහොත් 15 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ රැස් වූ දේශපාලන පක්ෂ නායකින් තීරණය කර ඇත කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ අපි ගමන් කළේ දිවයින පුවත්පතට. අපි දැන් යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්නට. අරුණ පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ ඡායාරූප කිහිපයකුත් එක්ක අද දවසේදී ඉදිරිපත් කරන්නේ තෙල් ගන්න අනුමැතිය ඉල්ලා රනිල් කළ ඉල්ලීමට පක්ෂ 3ක් විරුද්ධයි. ඉදිරි දිනවලදී මෙරට පැමිණීමට නියමිත ඉන්ධන නැව් සඳහා මුදල් ගෙවීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමක් විපක්ෂයේ පක්ෂ නායකයෝ කිහිප දෙනෙකු ඊයේ ප්‍රතික්ෂේප කළා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ජනාධිපති ඉන්නවා ගියා කිව්වේ වැරදීමකින් කතානායකයි එහෙම කියන්නේ. ඒ පිළිබඳව ඔහුගේ චාරිකකුත් එක්ක අරුණ පුවත්පතත් වාර්තා කරනවා. ජනපති දුහුරේට මන්ත්‍රීන්ගෙන් නාම යෝජනා කැඳවීම 19 වෙනිදා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු අභිනව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ලබන 19 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළා කියන කාරණාව තමයි කියවෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ වූ පසු ඉවත් වෙනවා කැබිනට් ඇමතිවරුන්ගෙන් තීරණයක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූවහම එම රජයට වගකීම් බාර දීමේ අරමුණ ඇතුව ඇමති ධූරවලින් ඉවත් වීමට කැබිනට් ඇමතිවරු ඊයේ තීරණය කරලා තිබෙනවා. පොහොට්ටු ජනවර්ම අවසන් රට බාර ගන්න සූදානම් විපක්ෂ නායකවරයායි එහෙම කියන්නේ. නයන තරංග ගමගේ තොරතුරු වාර්තා කරනවා. ඒ තවදුරටත් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සහ පොහොට්ටුවේ ආණ්ඩුවේ ජනවර්ම අවසන් බවත් රාජ්‍ය පාලනය බාර ගැනීමට සමගි ජන බලවේගයේ සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය කියලා තමයි තොරතුරේ කියවෙන්නේ. මාධ්‍යවේදීන්ට පහර දුන් SSP රොමේෂ්ගේ වැඩ තහනම්. අගමැතිවරයාගේ පුද්ගලික නිවස ඉදිරිපිටදී පසුගිය 9 වෙනිදා මාධ්‍යවේදීන්ට පහර දීම සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ශ්‍රීනගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. දුෂ්කර මොහොතේ ඉන්දියාව ලංකාව සමගයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ විදිහට කියනවා. වත්මන් දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකා ජනතාව සමග ඉන්දියාව පෙනී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය වෙතින් දිගටම විමසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්වී මේ බව සඳහන් කරා කියලා තමයි කියන්නේ. ඒ අතරතුරේදී තවත් සිරස්තල කිහිපයක් තිබෙනවා මෙන්න මේ විදිහට අරුණ පුවත්පතේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ වූ පසු ඉවත් වෙනවා කැබිනට් ඇමතිවරුන්ගෙන් තීරණයක්. ඊට පස්සේ කියනවා ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන කාටවත් අයිතියක් නැහැ. අරගල කරුවන්නුත් මැතිවරණයකින් ආ යුතුයි. පාටලි චම්පික රණවකයි එහෙම කියන්නේ. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන්න
කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කියලා තමයි ඔහු කියන්නේ. අරගල කරුණුත් මැතිවරණයකින් තමයි එන්න ඕන කියලා කියනවා. මොකද අරගල කරුණන්ගේ පැත්තෙනුත් දැන් ඉල්ලීමක් තියෙනවා මේ දවස්වල මේ අවස්ථාවේදී මේ පාලන තන්ත්‍රයට ඔවුන්ගේ නියෝජනයකුත් අවශ්‍යයි කියන කාරණාව ඒ වෙනුවෙන් පෙනී සිටීමක් අවශ්‍යයි කියන තත්ත්වයේ තුල ඉඳගෙන තමයි පාටලි චම්පික රණවක මේ විදිහට ප්‍රකාශ කරන්නේ. රජගෙදර සහ අර්ලියගහ මන්දිරයේ වටිනා බඩු උස්සලා පොලිසියට පැමිණිලි 3ක් සාලිය කුමාර ගුණසේකර F අස්ලම් තොරතුරු වාර්තා කරනවා. ඡායාරූපකුත් එක්ක ඔබ මේ දකින්නේ කාරණාව. අරගලය මුවාවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ කොල්ලුපිටිය අර්ලියගහ මන්දිරයට පැමිණි ඇතම් පිරිස් ඒවායේ තිබූ විවිධ භාණ්ඩ සිය නිවස වලට රැගෙන ගොස් ඇතැයිද අනාවරණය වෙනවා කියලා කියනවා. අරගල කරුවන් බොහොම සාමකාමී අරගලයක් රට වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් සිදු කරපු වෙලාවක එයින් වෙන ප්‍රයෝජන ගන්න උත්සාහ කරන මේ වගේ මංකොල්ල කාරණුත් ඉන්නවා කියලා අපිට හොඳින්ම පැහැදිලි වුණා පසුගිය දවස්වල සිදුණු සිදුවීම් දාමයත් එක්ක. ඒ අතරතුරේදී ඒ අර්ලියගහ මන්දිරයේ ඇතුලේ ඉන්න අරගල කරුවන් අතර ඉන්න සමහරක් නොමනා කටයුතු කරන පිරිසුත් නැතුවම නෙවෙයි එවැනි අවස්ථාවන් අපිට වාර්තා වෙනවා ආරංචි වෙනවා දකින්න ලැබෙනවා. ඒ අතරතුරේ අරුණ පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. අර්ලියගහ මැදුරේ කාමරයකට අරගල කරුවෝ ගැටෙති. රැට නිදා ගන්න කාමර තෝරා ගන්න ගිහිල්ලා අරගල කරුවෝ ගැටලා කියලා තමයි මේ කියන්නේ. මේක ඊයේ සහ පෙරේදා දවස් දෙකේම සිදුුණා කියලා තමයි පුවත්පත් තුළ වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුරේ යහපත් කාරණාවක් මෙන්න මේ විදිහට වාර්තා කරන අවසාන වශයෙන් අද දවසේ අපි උපුටා ගන්නවා අරුණ පුවත්පතේ මුල් පිටුවෙන් තෙල් නැව් 3ක් මේ සතියේ ලංකාවට මේ සතිය තුල ඉන්ධන නෞකා 3ක් මෙරට ළඟාවීමට නියමිත බව විදුලි බල හා බලශක්තිය මන්ත්‍රී කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එළඹෙන 17 හෝ 19 යන දින තුලදී මෙරටට මේ පෙට්‍රෝල් මෙට්‍රික් ටොන් 40000ක් පමණ රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවද මෙම පණිවිඩයේ දැක්වෙනවා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරතුරේදී අපි අරුණ පුවත්පතේ ඇතුල් පිටුව කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ධන නැතුව සුවසැරියේ පණ යයි. පවතින ඉන්ධන හිඟේ හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රදේශ කිහිපයක සුවසැරිය හදිසි ගිලන් රථ සේවා අත්හිටුව ඇති බව 19 සුවසැරිය ගිලන් රථ සේවය පවසනවා කියලා කියනවා. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් සහ බොහොම ඉක්මනින් මෙයට විසඳුමක් ලබා ගත යුතු කාරණාවක්. මොකද මේ සුවසැරිය නිසා 19 දුරකථන අංකයට අමතලා ගෙන්වා ගන්නට පුළුවන් මෙම ගිලන් රථ සේවාවත් එක්ක ජීවිත ගණනාවක් ආරක්ෂා කරගන්නට හැකියාව ලැබුණා. දැන් එයටත් පණ නැහැ කියලා තමයි කියන්නේ. පණ ගිහිල්ලා කියලා තමයි කියන්නේ ඉන්ධන නැතුව. මහනුවර කාර්යාලයෙන් පාස්පෝර්ට් අරන් දෙන්න දහස් ගණන් මුදල්ගත් තිදෙනා කොටු. පෝරම ලැබෙන්නේ ඇතුළෙන්මයි ගන්න සල්ලි කීප දෙනෙකුටම බෙදලා යනවා. කන්තවරුවේ සේවකයෙකුට රුපියල් 15000ක් දෙනවා. සැකකරුවෙක් පාපොච්චාරණය කරයි කියලා ලිපියක් සඳහන් වෙනවා දවසේදී. මහනුවර කාර්යාලයෙන් පාස්පෝර්ට් ගන්න ගියපු අයගෙන් මුදල් ලබාගෙන ඒ කටයුත්ත බොහොම හොර රහසේ සිදු කරනවා කියන කාරණාවක්. හැබැයි එය දිගටම කරන්න සිද්ධ වෙලා නැහැ. පුද්ගලයන් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔව් පාපොච්චාරණය කරලා තිබෙනවා ඒ විදිහට. නව ඇමතිවරයෙක් පත්වන තෙක් දුම්රිය ගාස්තු වැඩිවීම නවතී. දුම්රියට අලුත් ඇමතිවරයෙක් එන තෙක් දුම්රිය ගාස්තු වල වැඩිවීමක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ සමගම අපි සූදානම් වෙනවා කිරි විරාමයක් සඳහා ගමන් කරන්නට. තවත් පුවත්පත් කිහිපයක තොරතුරු තිබෙනවා අපට ඔබ සමගින් බෙදා හදා ගන්නට මේ උදෑසන. යලිත් අපේ සියත පත්තරයේ සමගින් අවධානය දිනමින පුවත්පතට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ව්‍යවස්ථානුකූල වෙනසකට සියල්ල සූදානම් නව ජනපති 20 වනදා නාම යෝජනා 19 කැඳවයි කතානායක දන්වයි කියලා කියනවා. ජනපති ඉවත්වන නිල නිවේදනයේ අගමැතිට 15 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වෙනිදා දුරෙන් ඉවත්වන බව කතානායකවරයා ලෙස තමන් වෙත දැනුම් දී ඇති බැවින් අභිනව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධාන යටතේ තිබෙන පනත අනුකූලව පනතට අනුකූලව ඉතා කෙටි කලකින් කළ යුතු බව පක්ෂ නායකයන් අවධාරණය කළ බව කතානායක මහින්ද යාප අබේවර්ධන මහතා
ප්‍රකාශ කරයි කියලා දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරතුර ඉදිරි දින 15 ඇතුළත ඩීසල් පෙට්‍රල් නැව් 4ක් කියන කාරණාව ඡායාරූපිකුත් එක්ක දවසේදී දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට යූරියා බෙදීම අද පටන් ආරම්භ වෙනවා කියලා කියනවා. අතරතුර බුද්ධිකා ඉඹුලාන වාර්තා කරනවා. හිඟයකින් තොරව ගෑස් බෙදීම ආරම්භයි. මේ මාස විදුලි බිල්පත් ඕනෑ. 31 වන විට පෝලිම් ඉවරයි. අනුර ප්‍රේමලාල් වාර්තා කරන්නේ අද දවසේදී දිනමින පුවත්පතට ඒ තොරතුර හිඟයකින් තොරව ගෑස් බෙදීම ආරම්භ කරලා තිබෙනවායි කියන කාරණාව. පෞද්ගලික බස්රියේ ෆුට්බෝඩ් ගිය දෙකක් මරුට ජනතාව බසයට ගිනි තබයි. මරණය සිදුව ඇත්තේ බස්රිය හා පැතිබෙම්ම අතර හිරවීමෙන්. යම් හේතුවක් නිසා ඒ අනතුර සිදු වෙලා තිබෙනවා. නමුත් බස් රථ ගිනි තිබීම කියන දේ අනුමත කළ යුතු දෙයක් නෙමෙයි, කර හැකි දෙයක් නෙවෙයි. මහ ජනතාවගේම දේපල මේ විදිහට මේ විනාශ වෙලා යන්නේ. රටේ දේපල දෙදෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. ෆුට්බෝඩ් එක සහ බැම්මක් අතර හිරවීම නිසා. දේශපාලන ශාස්ත්‍රයට යලිත් වලවතාවක් අපි අවධානය යොමු කරමු. මේ දිනමින පුවත්පතේ තිබෙන සිරස්තලත් සමග ජනතා වරමක් නැතිව බලය පිහිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ විදිහට කියනකොට මේ අපි කලිනුත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා ඔබට පුවත්පත් ආශ්‍රයෙන්. අනිත් පැත්තෙන් තවත් කාරණාවක් කියනවා මෙන්න මේ විදිහට අරගල කරුවන්ගේ පාර්ශවයෙන් පත්වන ආණ්ඩුව කුමක් වුවත් ජන අරගලයේ නියෝජන විය යුතුයි. අරගල කරුවන් වෙනුවෙන් ලහිරු වීරසේකර තමයි ඒ විදිහට කියන්නේ. එක දවසකින් පාස්පෝර්ට් එක හදලා දෙන්න 25000ක පගාවක් අරන්. අසේල කුරුළු වංශ තොරතුරු වාර්තා කරනවා. දිනමිනයි ප්‍රවෘත්තිය කියන්නේ මේ විදිහට මේ පිළිබඳව අපිට දීර්ඝව කතා බහ කළා දිවයින පුවත්පතත් එක්ක තොරතුරු ඔබට ගෙනාවා. කන්කසන්තුරේ මුරුක්ඛණ්ඩී දුම්රිය ආරම්භෙයි. ඒ කාරණාව ඉතාමත් වටිනවා. කන්කසන්තුරේ මුරුක්ඛණ්ඩී අතර දුම්රිය ගමන ආරම්භෙයි කියන කාරණාව. කන්කසන්තුරේ මුරුක්ඛණ්ඩී දුම්රිය ගමනක් ආරම්භ වීම කියන එක ලංකාවේ වර්තමානයේ වෙනකොට මේ විදිහට පොදු ප්‍රවාහන සේවාවන් වල වර්ධනයක් ඇති කිරීම ඒ දේවල් පිළිබඳව දියුණුවක් ඇති කිරීම තමත් වටිනවා. පසුගිය දවස්වල සිදුවන සහ මේ දිනවලත් පවතින තත්ත්වයත් එක්ක අපිට ඒක හොඳින් පැහැදිලි වෙනවා. පෞද්ගලික රථ වාහන වලට වඩා වෙනත් දියුණු රටවල් වල අප දකින්නේ පොදු ප්‍රවාහන සේවයේ තිබෙන සාර්ථකත්වයන් සහ එහි තියෙන සුවිශේෂී භාවයන් එක්ක ජනතාව ඉතා කැමැත්තෙන් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා. ලංකාව තුලත් එවැනි තත්ත්වයක් ඇති කිරීම තමයි වටින්නේ. ඉදිරියේදී පාලනය බාර ගන්න පිරිසක් හරි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතා වටිනවා. ඉන්දිය සෙබළුන් ශ්‍රී ලංකාවට වන්නේ නැහැ. ඉන්දියාව අවධාරණය කරයි. මහින්ද අලුත් ගෙදර තොරතුරු වාර්තා කරනවා. සර්වපාක්ෂික රජයකට වගකීම් බාර දෙන්න සූදානම් අග්‍රාමාත්‍යවරයයි මේ විදිහට කියන්නේ. අතොර විපක්ෂ නායකවරයා කියන තොරතුරක් දිනමිනම වාර්තා කරනවා. අනුප්‍රාප්තික ජනපති ලෙස සජබෙන් සජිත් නම් කරයි කියලා ඔහුගේ චාරපුවත් එක්ක ඒ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබෙනවා. නව ජනපති පත්වනතුරු අගමැති එම ධූරයේ වැඩ බැලිය යුතුයි නීතිපති තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. පිහියක් රැගෙන ජනපති මන්දිරයට ගිය සැරයන් අත්අඩංගුවට විශේෂයෙන්ම අරගල අවස්ථාවේදී හෙල්මට් එහෙම දාලා Tamanගේ පොලිස් යතුරු පැදිය නවත්තලා ගියපු සරවන්වරයා කියලා තමයි යම් යම් පුවත්පත්වල වාර්තා වෙන්නේ. මේ තොරතුරු වාර්තා කරන දවසේදී දිනමින පුවත්පත පිහියක් රැගෙන ජනපති මන්දිරයට ගිය සැරයන් අත්අඩංගුවට කියලා. මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග ඒ හා සම්බන්ධ කාරණාත් එක්කම ඒ විදිහට සිරස්තලේ ඉදිරිපත් කරනවා. මාධ්‍යවේදීන්ට පහර දීම STF ලොක්කාගේ වැඩතහනම් ගයන් කුමාර වීරසිංහ තොරතුරු වාර්තා කරනවා. ඒ තොරතුරේදී කතානායකවරයාගේ ආරක්ෂාව තර කරනවා, ආරක්ෂාව වැඩි කරනවායි කියලාත් තොරතුරක් කියන්නේ දිනමින පුවත්පතමයි. අරගල කරුවන් ආවේ හිස් අතින් අගමැති නිවස ගිනි තැබුවේ කොළඹට කිට්ටු අය CID නිලධාරියෙක් කියයි. ඔව් සොයා බැලිය යුතු කාරණාවක්, දඬුවම් දිය යුතු කාරණාවක් සහ නිවැරදිව මේ වැරදිකරුවන් කවුද කියන එක සොයාගෙන ඔවුන්ට දඬුවම් ලබා දීම කල යුතු දෙයක් බව තමයි පිටත් කියන්න තිබෙන්නේ. අරගල කරුවන්ගේ මුවාවෙන් මේ විදිහට අනවශ්‍ය කාරණාවන් මේ වගේ අවඩදායි කටයුතු කරන හැමදෙනෙකුටම දඬුවම් ලබා දීම කල යුතු දෙයක්. දිනමින පුවත්පතේ කතු වැකියට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ තුල සඳහන් වෙනවා මෙන්න මේ විදිහට පොහොර හා ගෑස් තිබේ කියලා තමයි සිරස්තලයේ තිබෙන්නේ. අරගලයේ ජයග්‍රහණය සමරමින් තවදුරටත් කාලය නාස්ති කිරීම සුදුසු දෙයක් නොවේ. රටේ ආර්ථිකය පවතින්නේ අතිශය බරපතල තැනක. ඒ හැරෙන්නට මුළු මහත් සමාජයම නොසන්සුන්ය. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දන්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා බලධාරීන් වහා පියවර ගත යුතුය. IMF ආයතනයද එමදුම නිවේදනයක් නිකුත් කර තිබේ. මේවා අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති රතු එළි ලෙස හැඳින්විය හැකිය. අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහා සිදු විය යුතු බවද වැඩ කිරීම හා වගා ආරම්භ විය යුතු බවද මේන් හැඟෙයි. ආරම්භයේ ප්‍රමාද වන තරමටම අපේ අර්බුදයේ දිගපළල වැඩි වෙන බව වටහා ගත යුතුය. ආර්ථික අර්බුදයේ දෙසට නැවත හැරී බැලුවහොත් ශේෂ්ත්‍ර ගණනාවකින් කඩා වැටී ඇති ආකාරය හොඳින් දැකගත හැකිය. වීගොවිතන බිඳ වැටී ඇත. අපනයන ශේෂ්ත්‍රයේ දුර්වලය. සංචාරක කර්මාන්තය පතුලටම වැටී ඇත. මේවා එකිනෙක ගොඩ ගන්නේ නැතිව ආර්ථිකය තත්ත්වයට ගැනීමේ හැකියාවක් නැත. මේ වෙනුවට ඩොලර් හිඟයක් පමණක් නොව රුපියල් හිඟයක්ද පවතී. තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් නැතයි ඒ සඳහා මුදල් අච්චු කළ යුතුයයිද ප්‍රවෘත්ති පළ වී ඇත. ඔය විදිහට දිගින් දිගටම වර්තමාන තත්ත්වය සහ මේ වෙනකොට අපි රටක් විදිහට මොනවද කරන්නට ඕන, පාලකින් විදිහට මොනවද කරන්න ඕන, ජනතාව විදිහට කොහොමද හැසිරෙන්න ඕන, මේ කියන කාරණාවන් රැසක් මේ වටිනා කතු වැකිය තුළ දිනමින පුවත්පත වාර්ත තුළ එකතු කරලා තිබෙනවා. ඉතින් ඒ දේවල් වටිනවා මේ මොහොතේදී ක්‍රියාත්මක කළ යුතු කාරණාවන් තමයි ඒ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. දැන් ඉන්ධන ගැන කතා බහ කරනකොට විශේෂයෙන්ම ඉන්ධන මිලදී ගන්නට ඩොලර් නැහැ කියන ප්‍රශ්නෙට සාධාරණයක් ලබා දෙන්න පුළුවන් කියලා කිව්ව මේ වර්තමාන තත්ත්වයට එක්ක. හැබැයි රුපියලුත් නැහැ කියලා කියනවා. මොකද අපි අර වෙනදා කියන වගේම මිනිස්සු නිකන් පොලිමේ ඉඳලා සල්ලි දෙන්නේ නැතුව ණයට තෙල් ගහගෙන නැහැ. එතන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන එකත් සොයා බැලිය යුතුම කාරණාවක්. ඔය අතරතුරේදී අපි අවසාන වශයෙන් අද දවසේදී මේ විරාමයට අවසන් විරාමයට යන්න පෙර ආතුව තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. ජනපති තේරීමේ ඡන්දය 20 වෙනිදා නාම යෝජනා බාර ගැනීම 15 වෙනිදා පක්ෂ නායක රැස්වීමට අරගලකරුවන්ටත් ආරාධනා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනේ ඉල්ලා සොහොත් අභිනව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා දින 3ක් ඇතුළත මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔය විදිහට එහි සිරස්තල ඉදිරිපත් කරනකොට අපි සූදානම් වෙනවා දිනමින පුවත්පත හා සම්බන්ධව විදේශ සහ ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. විදේශ පුවත් තුල ජනපති ඉවත් වන්නේයි බල කරමින් ආජන්ටිනා වැසියෝ ජනපති මන්දිරය වටලති. ඉන්ධන සහ ආහාර මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑමෙන් උද්දමනයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ දසදහස් ගණන් ජනතාව එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනන්ඩ්ට දූරෙන් ඉවත් වන්නේයි බල කරමින් ජනාධිපති මන්දිරය වට කළ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් ජනාධිපති මන්දිරය වටලලා විතරයි තවම ඇතුළට ගිහිල්ලා කියලා එහෙම නම් ආරච්චියක් වෙන්නේ නැහැ. උද්දමනයට එරෙහිව පෝලන්තයේ ගොවීහු වීදි බසිති. වසර 25කට පසු පෝලන්තයේ උද්දමනය 15.6කින් ඉහළ යාමත් සමගමයි රට ගොවීහු ණය පොලි ඉහළ දැමීමට රජයගත් තීරණයට එරෙහිව වීදි බැස උද්ඝෝෂණයක නිරත වන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දිය ගුවන් හමුදාවේ පියා සහ දියණිය ඉතිහාසයට එක් වෙයි. එකම ජෙට් යානයක නියමුවන් ලෙස එක්ව පියා අසර කරමින් ඉන්දියාවේ පියකු සහ දියණියක එරට ගුවන් හමුදාවේ ඉතිහාසයට එක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා කියලා ඒ ඡායාරූපයත් එක්ක තොරතුරු රැගෙන එනවා. ලෙබනනයේ ආහාර අර්බුදයක් තියෙනවා කියලා තමයි ඊළඟ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ. ලෙබනනයේ ආහාර අර්බුදය බරපතලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම කියනවා. ආහාර ඖෂධ ඉන්ධන ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟේ හේතුවෙන් ලෙබනනයේ දැඩි ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. එරට මිලියන ගණනක ජනතාවට රැකියා හිමිවීමේ අවදානමක්ද තිබෙන බව තමයි මේ තුලින් වාර්තා වෙන්නේ. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයට චීනයේ අවධානය යොමු වෙයි. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ උපාය මාර්ග සැලසුම් නැවත සංශෝධනය කරමින් චීනයේ එම කලාපයේ සිය ආධිපත්‍ය පතුරවාලීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවක් නිකුත් වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කළේය. යුරෝපා සංගමයේ රටවල අසල්වාසී රාජ්‍යයක් වන මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල සිය ආධිපත්‍ය පැතුරීමෙන් ඍජුවම යුරෝපා හවුලට අභියෝග කිරීම චීනයේ අරමුණු වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. චීනය හුඟක් තැන් වලට ලඟ වෙනවා, අතපොවනවා, බලය ලබා ගන්න උත්සාහ කරනවා. මේ තවත් එක් අවස්ථාවක්. ආර්ථික අර්බුදයේ මැදින් ඉම්රාන් යලි බලයට එයිද? පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට මීළඟ මැතිවරණයේදී 3/2 බලයක් සහිතව නැවත රාජ්‍ය බලය අත්පත් කරගනු වෙතයි
CIA සංවිධානය ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්ට වාර්තාවක් මගින් කරුණු පෙන්වා දී ඇතැයි ප්‍රකට දේශපාලන හා ආරක්ෂක විශ්ලේෂක වන ඩේවිඩ් ජැක්මන් ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කියන්නේ පාකිස්තානයේ හිටපු අගමැති යලිත් ඉම්රාන් ખાන් ඊළඟ මැතිවරණයේදී 3-2 බලයකුත් ලබාගෙන බලයට පත් වෙයි කියන කාරණාව තමයි එයින් කියවෙන්නේ. අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙනවා විරාමයකට යන්න පෙර ආතුව ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඉනිමක විශිෂ්ට ජයක් මංගල තරගයේදී ලොව සිව්වැනි හොඳම පන්දු යැවීම ප්‍රභාතියෙන් ඉනිම් දෙකදීම කඩලු 6 බැගින් වසර 20කට පසු ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමකදී ලකුණු 550 පසු කරයි. චන්දිමාල් දිත්ව ශතකලාභීන්ගේ සමාජයට එකතුණයි කියන කාරණාවත් වාර්තා වෙනවා. මේ විදිහට වාර්තාවන් තබමින් තමන්ගේ මංගල තරගයේදීමත් හොඳම පන්දු යැවීමට ප්‍රභාත් හැකියාව ලබා ගනිමින් ජයග්‍රහණය කරමින් මේ විදිහට ලංකාවේ ක්‍රිකට් යලිත් වස්තාවක් ඔසවා තබන්නට අපේ තාරුණ්‍ය ක්‍රීඩකයන් සූදානම් වෙලා තිබෙන ආකාරය ඇත්තටම සතුටක්. සෙබස්තියනයිට්ස් හමුවේ SSP අපරාජිත ගමන නවති ඉන්දිය ක්‍රීඩකයන්ගෙන් ශතක 2ක් ඒ විදිහට අද දවසේදී ඒ පැත්තෙන් තවත් තොරතුරක් වාර්තා වෙනවා. අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ අපරාජිතයන් ලෙස ඒ කණ්ඩායම පෙරමුණගෙන සිටින SSC ක්‍රීඩා සමාජයට පළමු පරාජයත් කර දීමට සෙබස්තියනයිට් කණ්ඩායම පෙරේදා සමත් වුණා කියන කාරණාව වාර්තා කරන්නේ අද දවසේදී දිනමින පුවත්පතෙන්. ක්‍රිකට් කොරෝනා රැල්ලට පැතුම් හසු වෙයි. ප්‍රින්ස් ගුණසේකර ගල් ක්‍රීඩාංගණයේ සිටයි වාර්තා කරන්නේ. දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි පැතුම් නිශ්ශංකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වෙයි. ඊයේ උදෑසන ඔහු අසනීප වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු සිදු කරන ලද PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ධනාත්මක බව සොයා ගන්නා ලදී කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොරෝනා අපේ ක්‍රීඩකයන් ගණනාවකටම වැළඳුණා පහුගිය දවස්වල ඒ පිළිබඳව අපි තොරතුරු ඔබට වාර්තා කරා. ඒක නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකීන්ට වගේම සමාජය තුලත් යම් මට්ටමකට දැන් වැඩි වෙමින් පවතිනවායි කියලා සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය බරපතල තත්ත්වයකින් නොවුනත් යම් වැඩිවීමක් තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒක නිසා තවමත් පරිස්සම් වීම වටිනවා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. වසර 69කට පසු නාලන්දාව සුලෝහිත සංග්‍රාමයේ ජයගනී. ආනන්ද නලන්ද විදුහල් අතර 92 වෙනි වරටත් පැවැතුණු සුලෝහිත සංග්‍රාමයේ වාර්ෂික දෙදින මහා ක්‍රිකට් තරගයේ කඩලු 9කින් ජය ගැනීමට නාලන්ද විදුහල පිළ ඊයේ සමත් වුණයි කියන තොරතුරයි වාර්තා කරන්නේ. තුන් දින පුහුණු තරගයේදී පාකිස්තාන පිළ 277ට විකට් 7යි. සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ආයතන කණ්ඩායම අතර ඊයේ කොල්ට්ස් පිටියේදී ආරම්භ වූ තුන් දින පුහුණු තරගයේ පළමු පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා. පානදුර ශාන්ත ජෝන් විදුහලට ලකුණු 169ක ජයක්. අන්තර් පාසල් අවුරුදු 17න් පහළ පළමු කණ්ඩායමේ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියේ පාදුක්ක සිරිපිය රතන විදුහල් පිළ සමග පැවති තරගයෙන් ලකුණු 169ක ජයක් වාර්තා කිරීමට පානදුර ශාන්ත ජෝන් විදුහල සමත් වුණායි කියලා තොරතුරු වාර්තා වෙනවා ක්‍රීඩා තොරතුරු තුල. එමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ පුවත්පත්වල තිබෙන කාටූන් ඒ වගේම තවත් විශේෂ තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් සියත පත්තරය තුලින්. යයිත් අපේ සියත පත්තරේ සමගින් අවසන් විරාමය ලබාගෙන ඔබ මුණ ගැහෙන වෙලාවේදී මව්බිම් පුවත්පතේ අතුල් පිටුවේ තිබෙන ලිපි කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන තත්ත්වය පිළිබඳව ඉතාමත් සුවිශේෂී කාරණා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතරතුර නීතිඥ සංගම් සභාපති සාලිය පීරිස් ජනපති කරන්න ආණ්ඩුකාරවරු දෙනෙක් කතානායකට ලියති. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දී ඔහුව අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෛත්‍රී ගුණරත්න කීර්ති තෙන්නකොන් අසත් සාලිය යන හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනා කතානායක මහින්ද යාපබයවර්ධන මහතා වෙත ඊයේ ලිපියකින් දැනුම් දීලා තිනවා කියලා සඳහන් වෙනවා. රාජ්‍ය මර්ධනයේ
රාජ්‍ය මර්ධනය උත්සන්න වී රට අවදානම් තත්ත්වයකට පත් වී තිබුණු අවස්ථාවේ නීති සංගමයේ සභාපති සාලේ පීරිස් මහතා ඇතුළු එම සංගමය අමිල හා විශ්වසනීය සේවාවක් රට වෙනුවෙන් ඉටු කළ බවද එම ලිපියේ සඳහන් වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නීති සංගමය ජනාරගලයේ රැකවලාසේම මැදිහත් කරුවාද වශයෙන් කටයුතු කළ බැවින් පීරිස් මහතා ජනාධිපති ධූරය සඳහා ඉතා සුදුසු බව තමන් යෝජනා කරන බව ආණ්ඩුකරවරු තිදෙනා යොමු කර ලිපිවල සඳහන් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ සමගම ජනාධිපතිට කලින් අගමැති ගියොත් තත්ත්වය ව්‍යාකූල වෙනවා කියලා ජනාධිපති සාලිය පීරිස් මහතා කරන ප්‍රකාශයක් සමග ලිපියක් එකතු කරනවා. කෙටි ලිපියක් කුමුදු පුල් ශාන්ත මව්බිමට වාර්තා කරන ලිපියක් විදිහට ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අසුවහොත් පවතින අර්බුදය තවත් ව්‍යාකූල විය හැකි බව ජනාධිපති ආර්.ද සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයා ඉවත් වන අවස්ථාව වන විටත් අග්‍රාමාත්‍යවරයා සිය ධූරයේ රැඳී සිටින්නේ නම් ව්‍යවස්ථානුකූලව ඔහු වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වන බවද ඒ මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඊළඟට මේ ගම සමග පිළිසඳර ගැනත් ඔන්න කතාවක් කියවෙනවා අද දවසේදී මව්බිම පුවත්පතේ. ගම සමග පිළිසඳරට ගෑවුණු අයට සල්ලි ගෙවලා නැහැ. මුදල් ඇමතිවරයා ලෙස බසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියදී ආරම්භ කරන ලද ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ සිදු කරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මෙතෙක් තමන්ට මුදල් ලැබී නැතයි ගාල්ල දිස්ත්‍රික් කොන්ත්‍රාත්කරුවෝ පවසති. ඒවා ඉතින් ලැබෙන සල්ලි නෙමෙයි දැන් නේද? ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 78ක් නාවික හමුදාවෙන් අල්ලයි. නාවික හමුදාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයෙන් පෙරේදා රාත්‍රියේ සිදු කළ විශේෂ සොයුසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයට උත්සාහ කළ බව සැකරන පුද්ගලයන් 78 දෙනෙකු Tamanගේ බහරයට ගත්තා කියලා තමයි තොරතුරෙන් වාර්තා කරන්නේ. උතුරට අලුත් කාර්යාල කෝච්චියක් අද දවසේදී පුවත්පත් කිහිපයක මේ තොරතුර වාර්තා වුණා සිරස්තල විදිහට. එහි වැඩි තොරතුරු ටිකක් දැනගන්න එක රටේ ජනතාව විදිහට ඔබට වටීවි. ඉන්ධන අර්බුදය හා ආර්ථික අර්බුදය හමුවේ උතුරේ ජනතාව වෙනුවෙන් නව ප්‍රාදේශීය දුම්රිය ගමන් සේවාවක් කංකසන්තුරේ සිට මුරුක්කණ්ඩි දුම්රිය සේවා ස්ථානය අතර ඊයේ සිට දිනපතා 10 වෙනිට එක් කරන ලද බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මේ දුම්රිය යාල් රාණී ලෙස නම් කොට ඇති අතර කංකසන්තුරේ සිට මුරුක්කණ්ඩි දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම යාල් රාළි නවත්වනු ලබන බවත් ප්‍රවාහන ගැටලු වලින් පීඩාවට පත් වූ උතුරේ ජනතාවගේ ගමන් පහසු සඳහා මේ කාර්යාල දුම්රියක් ලෙස යොදවා තිබෙන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඔය විදිහට තමයි මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙන විශේෂ තොරතුරු අතරින් ඔබට ඉදිරිපත් කරන්න තිබෙන සුවිශේෂී කාරණා කිහිපයක් ඉදිරිපත් කළේ. ඒ අතර රනිල්ගේ නිවසට ගිනි තැබූ සැකකරුවන් 20 වෙනිදා පෙරට්ටුවකට ඉදිරිපත් කරනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් කොළඹිටිය පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවරයන් 30 දෙනෙකු ලබන 20 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට එතෙක් රක්ෂිත බන්ධනාගත කිරීමටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිල්නගමගේ මහතා 10 වෙනිදා දින නියෝග නිකුත් කරායි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඔය විදිහට අපි ඔබට ඒ තොරතුරු එකතු කරනකොට අපි සූදානම් වෙනවා අද දවසේදී තවත් පුවත්පත් කිහිපයක ඇතුල් පිටුවට අවධානය යොමු කරන්නට. ඒ අතරතුරේදී දිවයින පුවත්පත කියන තවත් කාරණා කිහිපයක් ඉන්ධන හිඟය නිසා ඇතිවලා තිබෙන තත්ත්වයන් තුළ බලපාන පාර්ශ්වයන් ගණනාවක් සෙන සියලු පාර්ශ්වයන් වලට මේ තත්ත්වය බලපානවා. ඒ අතරතුරේ මෙන්න මේ විදිහේ කාරණාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා දිවෙන පුවත්පතේ ලිපියකින්. ඉන්ධන හිඟය නිසා කුණු එකතු කරන්න බෑ. ගෙවතුවලම වල දමන්න. සභාපති ආනන්ද ගණේපොළයි ඒ විදිහට කියන්නේ. සපුකස්කන්ධ තෙල් පිරිපු හදුව රැක ගැනීමට ඉදිරිපත් යුතුයි. ජනිත් චතුරංග ජයකොඩි ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ විදිහට කියනවා. ඒ ලිපිය තුළ තවදුරටත් සඳහන් වෙන කාරණාවක් තමයි ඉන්ධන හිඟේ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ කසල ඉවත් කිරීම ඇතුළු මහජන සේවාවන්ට බාධා එල්ලී ඇතැයිද ඒ නිසා ඉන්ධන හිඟේ මගහැර යන තෙක් නිවැසියන් කසල මහමගට ගෙනවිත් හොඳ මාසිය ගෙවතුවල වළඳවන්නට කටයුතු කළ යුතුයයිද බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඔය විදිහට දිවයින පුවත්පතේ කාරණා ඉදිරිපත් වෙනකොට පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදු වුණානේ 9 වෙනිදාට කලින් දවස් 8 වෙනිදා රාත්‍රියේ සිට මේ හා සම්බන්ධව නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වුණා. නීතිඥවරුන්ගෙන් පැමිණිල්ලක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හා නීති විරෝධී අන්දමින් පොලිස්පතිවරයා විසින් පසුගිය 8 වෙනිදා රාත්‍රියේ සිට
රාත්‍රී 9 සිට පසු දින දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතේ පොලිස් අධිකාරී කොට්ටාශ 4කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ උදාර මුහින්දරම්ගේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබෙනවා කියලා තමයි කියවෙන්නේ. හොඳයි අපි ඒ තොරතුරුත් සමග දැන් සූදානම් වෙනවා අද දවසේ පුවත්පත්වල තිබෙන කාටූන් වලට අවධානය යොමු කරන්නට. ඒ අනුව අපි යන්න සූදානම් වෙනවා මුලින්ම ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටූනයටයි අපේ අවධානය. සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක ඉන්නවා නියෝජිතයෙක් නේද? ජනතා නියෝජිතයෙක්. 13 වෙනිදා අස්වෙනවලු. එදාට මම යන්නද ඉන්නද කියලා අහනවා. එදාට මම යන්නද ඉන්නද කියලා අයියා වගේ අහයිද සර්. 13 වෙනිදා අස්වෙනවලු කියලා කියනවා. එදාට මම යන්නද ඉන්නද කියලා අයියා වගේ අහයිද සර් කියලා කියනවා. මතකනේ නේද? යන්නද ඉන්නද කියලා අහලා කරගත්ත හරියක්. ඒකත් අපිට මතක් කරලා දෙනවා ඒ කාටූන් එකෙන්. ඒත් එක්කම 37 වයසගේ හිනාවැස්ස කාටුන් එකක් තියෙනවා. මේකේ නම් මේ තිබෙන්නේ පුරවැසියා තමයි ඉහළින් ඉන්නේ. පල්ලෙහා ලොකු වලකට බහැලා අත් කීපයක් ඉහළට ඉස්සෙනවා. මම කඩිනමින් ඉවත් වෙනවා කියනවා එක්කෙනෙක්. ඕවට අහුවෙන්නේ නැහැ. මැද මුලන පැත්තේ ඉඳන් කොණ්ඩ බැඳපු කපටින් නරි කියලා කෙනෙක් කියනවා. කතාව හරි මටත් කිව්වා අලුත් ජනාධිපතිපත් වුණාම අපිත් යන්නම් කියලා. මේ යන්න ඉන්න කට්ටියයි බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියයි විවිධ තනතුරු ඒ විදිහට කියනවා කියලා තමයි ඒ තොරතුරුෙන් කියන්නේ. ලංකාදීප පුවත්පතේ ඒ තොරතුරු වලින් පස්සේ අපි සූදානම් වෙනවා මේ තවත් පුවත්පතකට අවධානය යොමු කරන්නට. මව් බිම පුවත්පත තිබෙනවා. මව් බිම පුවත්පතේ මුල් පිටුවේ තිබෙන කාටූන් එක MD වීරරත්නගේ මරිසිපාල කාටූන් එක දුම්රිය ගාස්තු වැඩිවීම කල් යනවලු. එකපාර මරන්න හොඳ නෑනේ කියලා තමයි කියන්නේ. ඒක නිසා වෙන්නදී ටිකෙන් ටික ඒ විදිහට වැඩි කරන්නේ නැත්නම් ටිකක් කල් ගිහිලා කරන්න කියලා වගේ අදහසක්. දවසේ පද 4ටයි අපි යන්න සූදානම් වෙන්නේ. 69 ලක්ෂයක ජනවරමක් ලැබුණි. ඒ ජනවරම 20න් මුවහත් කෙරුණි. ජන අරගලයේ හමුවෙහි එය බිඳ වැටුණි. මේ රංගනය පැය 24ක් පමණි. ඒ රංගනය පැය 24ක් විතරද? කවියෙන් කියනවා ඒ විදිහට. හොඳයි. අපි යනවා දැන් අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ තිබෙන කාටූන් එක අපි බලමු මුල් පිටුවේ තිබෙන කාටූන් එක කොයි වගේද කියලා. ජනාධිපති වෙන්න සෑහෙන පිරිසක් පොර කනවලු කියලා තමයි කියන්නේ හුරේරා කාටූන් එකේ. ජනාධිපතිකම අහෝසි කරන්න කියපු කී දෙනෙකුත් එතන ඉන්නවද කියලා තමයි අහන්නේ. ඔව් I think කොහොමදත් දේශපාලනයේනේ නේද? දේශපාලනයේ හැටි කියනවා එක වෙලාවකට එක දෙයක් ඊට පස්සේ සිදු වෙන්නේ තව දෙයක්. අවස්ථාවක් ලැබෙනවා නම් කියපු දේවල් කිසි දෙයක් කිව්වේ නැහැ කියනවා, අමතක වුණා කියනවා. ඔහොම දේවල් තමයි එදා ඉඳන් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඔය தত্ত্বය ගැනත් අපිට කියන්න තියෙන්නේ එහෙමම තමයි. අපි යනවා ගපිරිගේ කවියට. මැතිවරණයේ සහ ගුටි කෑම අද දවසේ තේමාව. මැතිවරණයට ගියොත් හොඳටම ගුටි කනවා, රාජිත ලැජ්ජා බය නැතුවම පවසනවා. ඔව් මහතුනේ ජනතාවට කෙලවෙනවා, අහු උනොතින් කවුරුත් ගුටි කනවා. දීලා 225ටම වගකීම, මහජනයා බලති ඔබලගේ හැසිරීම. නොකලොත් ඕන දේ ඒ අය ඉඳුරාම, ජලගුටි දේවි අවසන් වී ඉවසීම. මහජනතාවගේත් ඉවසීම අවසන් වෙන වෙලාවක් තියෙනවනේ. ඒක නිසා ඉතින් දැන් ඉන්න ජනතාව හරි වෙනස්. ඒක නිසා පරිස්සමට රට වෙනුවෙන් යමක් කරනවා නම් තමයි හොඳ. තමන් වෙනුවෙන් දේවල් කරගන්න ගියොත් අන්තිමට ගුටි කන්න වෙයි. අංජනම බලන්නයි දැන් අපි ලෑස්ති වෙන්නේ. අරුණ පුවත්පතේ අංජනම කවිය මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්නේ. නැගගෙන එකට හතරක් උරේ නුර ගැටිලා, දුම්රිය බසරියේ යන විට හති වැටිලා. ගෙදරට යන්නේ ජනයා බාගෙට මැරිලා, කවදා යයිද මේ දුක්ගිනි මග හැරිලා. ඒක කවද්ද මග හැරිලා යන්නේ කියලා අංජනමටත් පෙනිලා නෑ වගේ. අපි නම් ප්‍රාර්ථනා කරන්නේ
ඉතා ඉක්මනින් මේ ජන දුක නිවිලා ජනතාවට යහපතක් උදා වෙන්න කියලාම තමයි රටට සෞභාග්‍යයක් ලැබෙන්නට කියලා. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටූන් එක දිවයින පුවත්පතෙන් අපි පුටා ගන්නේ. ජනපති දැන් රටෙත් නැහැලු. හොරෙන් පැනපු එකට කවුද වග කියන්නේ බං කියලා තමයි අහන්නේ Facebook කාටූන් එකේ. ඔය අතරේ ඕකයි තත්ත්වේ කොහොමද කියලා අපි බලමු. කවියෙන් කියන්නේ මෙන්න මේ විදිහට. ජනපති කරන බව තනතුර හැර යාම පැවසූ වාට රනිල් රටටම ඉඳුරාම රෙස්පෙක්ට් පිටින් අරගන්නට වගකීම අනුර සජිත්ලා තැග් ගැහෙනවා තාම. ඔව් ඉතින් ආසයි බයයි කතන්දර තමයි දැන් අපිට ආයිත් මතක් වෙන්නේ නේද? පෞගේ අවස්ථාවේදී කියුණා වගේ අද දවසේ මම සමහර තැන්වලදී දැක්ක පත්තේ සඳහන් වෙලා තිබෙනවා මේ බාර ගැනීම පිළිබඳව ඒ තත්ත්වයේ වගේමද වර්තමාන තත්ත්වයක් කියලා. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූන් එකට දැන් අපි අවධානය යොමු කරන්නේ. ඡන්දෙන් යවන්න බැරි රාජපක්ෂලා අපි අරගලයෙන් යවුවා කියලා රාජිත කියනවා. ඔය දේශපාලකයෝ හැමදාම කලේ අනුන්ගේ දෙයක් තමන්ගේ කරගන්න හදපු එකමනේ කියලා කියනවා. ඔව් ඉතින් අනුන්ගේ හොඳ දෙයක් යහපත් දෙයක් නම් තමුන්ගේ කරගන්න තමයි ඒ අය හැමදාමත් උත්සාහ කරේ. බැරි වුණාම අනිත් පැත්තට තමයි. තවත් කාටූන් එකක් තිබෙනවා. අපි දන්න කියන නේද? දේශපාලන කරලියේ ප්‍රධාන චරිත ගොඩක් ඉන්නවා. තරු විසි වෙනවා, දුවනවා. ඩයිනෝසර් කෙනෙක් එනවා ජනතා අරගලය කියලා. ඔය ඉන්නේ. එයාගේ පිඹීම, එයාගේ පැනීම, එයාගේ බය කිරීම සියල්ලත් එක්ක ඉන්නේ ජනතා අරගලයට බය වෙලා මේ අය දුවනවා. පස්ස නොබලා දුවනවා, සමහරු පස්ස බලබලා දුවනවා, තරු විසි වෙනවා, සමහරු සරනුත් උස්සගෙනම තමයි දුවන්නේ. ටයි දාපු කට්ටිය, සරන් ෂර්ට් අඳපු කට්ටිය, මේ හැමෝම සාටක දාගත්ත කට්ටිය ඔක්කොම බය වෙලා ඉන්නේ ජනතා අරගලයට. ජනතාවගේ බලය හැමදේටම වඩා වැඩි කියලා ඔප්පු වෙලා තියෙන වෙලාවක තවත් ඇඳපු අපූරු කාටූන් එකක්. අපි යනවා ආතා අපේ කවි පන්තියට. බන්දුල හරින් මනූෂ ධම්මික ආදී අස්වී තිබෙනවා කැබිනට් ඇමතිවරු. මනසින් මෙනෙහි කර කර එම උණු සිද්ධී ආතා අපේ කීවා හොඳ කතාවක්. හැම රජයක්ම තනතුරුගෙන රසේ බලා ඉතිහාසෙත් වැඩ කෙරුවා මනූෂලා. පාලනයක් අලුත හැදුනොත් සිනාසලා ඉඩ ඇත පනින්නට ඔහු එහි නිලේ බලා. ඔය කාරණා ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද නිලතල බලාගෙන කොයි පැත්තට කී දෙනෙක් නම් විවිධ අවස්ථාවලදී එහෙට මෙහෙට පැන්නද. හැබැයි කියන්නත් කාරණා තියෙනවා, හේතු තියෙනවා. බෙම්පියා කාටුන් එකටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිවයින පුවත්පතේ අද බෙම්පියා මොනවද අපිට කියන්නේ? බෙම්පියත් ඉන්නවා, පොඩි ළමයාත් ඉන්නවා, බෙම්පියා පොඩි ළමයාත් ඉන්නවා, මේ බලු පැටියත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. මෙන්න බෙම්පියෝ එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් මහත්තයා ඉල්ලා අස් වෙලා පත්තරේ බලාගෙන ඒ විදිහට කියනවා ප්‍රවෘත්තියක්. චාලි අයියේ එංගලන්ත ජනතාවත් බොරිස් ගෝ හෝම් කියලා ගමක් හදලාද කියලා අහනවා. නෑ, ඊට ඉස්සෙල්ලා නම්බු පිටින් අයින් වෙලා කියලා තමයි කියන්නේ. ලංකාවේ දේශපාලඥයන්ට නම් නම්බු කියන දේ ගැන ගානක්වත් නෑ වගේ තමයි නේද? ඉතින් සිද්ධ වෙච්ච දේවල් සහ සිද්ධ වෙන දේවල් එක අපිට නම් හිතෙන්නේ. හොඳයි, අපි යනවා අවසාන වශයෙන් දින මින පුවත්පතට. දින මින පුවත්පතේ අපි මුලින්ම යන්නේ අංජනගේ කාටුන් බලන්න. ඔබතුමාලටත් ඉල්ලා අස් වෙන්න උනා නේද කියලා අහනවා. කමක් නෑ බං, එන උන්ට ලේසි වෙන්නේ නෑනේ. බලන්නකො ඉතින් එකක් කියන නේද? ඇත්ත. එන අයට ඒක ලේසි වෙන්නේ නැහැ කියලා හරි ඒකෙන් හරි සතුටු වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ ජනතා නියෝජිතයින්ගේ හැටි. තවත් අපි යන්න සූදානම් වෙනවා ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට. සජිතුයි අනුරයි ආයෙත් සද්දයක් නෑනේ බං කියලා කියනවා. කවුරු හරි තනතුරු බාරගත්තට පස්සේ සද්ද දායි සර් කියලා තමයි කියන්නේ.
කවුරු හරි තනතුරු බාරගත්තාම නම් සද්ද දාන්න ගොඩක් අය ඉඳී. ඔන්න ගෙදර ටීවී එක ඉස්සරහා ඉඳගෙන බලනවා ටීවී එක. ප්‍රෙසිඩන්ට් ස්ටාර් තමයි ටීවී එකේ ලොකුවටම පෙන්වන්න සූදානම් වෙන්නේ. ඉතින් නෝන මහත්තයා අහනවා පිටිපස්සේ ඉඳගෙන අවසන් වටේට කවුරු යයිද කියලා. ප්‍රෙසිඩන්ට් ස්ටාර්. අපිටත් බලාගෙන ඉන්න තියෙන්නේ කවුද දැන් ඊගාවට අවසන් වටේට යන්නේ කියලා තමයි. අවසාන වශයෙන් අපි අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටූන් එකටයි යන්න සූදානම් වෙන්නේ. චෝදනා නැති කෙනෙකුට ජනපතිකම දෙන්න කියලා පොහොට්ටුවේ 16ක් ජනපතිට කියලා. ඊට වඩා ලේසි වැඩක් තියෙනවා. ඒ මොකක්ද ඒ කියලා අහනවා. කවුරුත් නොමලගේකින් අබමිටක් ගේන එක. චෝදනා නැති කෙනෙක් හොයා ගන්නවා කියන එක. ඒ වගේ අමාරු දෙයක් කියලා තමයි කියන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී සියලු පුවත්පත්වල තිබෙන කාටූන්, ඒ වගේම කවි පන්තියෙන් ජනතාවගේ අදහස්, ඒ වගේම ජනතාවගේ නියෝජිතයින් පිළිබඳව හිතන හැටි ඒවා අද දවසේදී පුවත්පත්වලට එකතු වෙලා තිබෙන්නේ ඔය ආකාරයට. එhmenan ඉතින් අපි සූදානම් වෙනවා දවසට සියත පත්තරේ තුලින් සමුගෙන යන්නට. හෙටත් උදෑසන 6:30ට බොහොම විශ්වාසයෙන් යුතුව සියත පත්තරේ සමගින් අත්වැල් බඳ ගන්න කියන කාරණාවත් ඔබ හමුවේ තබමින් අපි අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. යහපත් වූ දවසක්, මනස නිරවුල්ව තබා ගන්න පුළුවන් දවසක් ඔබට හිමිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටට යහපත, සෞභාග්‍ය අද දවසේදී පටන්වත් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි මෙසේ සමු ගැනීම සටහන් කරන්නේ. හැම දිනාටම යහපතක්ම වේවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.